හොල්මන් බයිසිකලේ පළමු කොටස මෙතැන් සිට. අනේ මෙන්න මේකට කතා කරලා දෙන්න කොරුවන් මාමේ. මොකද්ද බං? අද ඉරිදා දවසක් හේයින් සාලයට වී පත්තරේ බලාගෙන හිටපු මා ළඟට වෙලද අතිරේක පත්තරෙත් හරිබරි ගහගෙන ඔතනට දුවගෙන ආපු ඉසුරු කොල්ලා ඉවසීමක් නැතුවම තප්පුලන්නට විය. ඉසුරු කියන්නේ අපේ ගෙදර පොඩි එකාය. පොඩි එකා කිව්වට දැන් උසස් පෙළ කරලා ප්‍රතිඵල එනකන් ඉන්නවා විශ්වවිද්‍යාල ජීවිතයට ඇතුළත් වෙන්න හිතාගෙන. මගේ එකම සහෝදරයෙකුගේ දරු සම්පත තමයි මේ ඉලන්දාරියා. තනිකඩ වෙච්ච මම මගේ සහෝදරියෝ දෙපළත් එයාගේ එකම වස්තුව මේ ඉසුරු කොල්ලත් අපේ අම්මවත් බලාගෙන කල් ගෙවනවා. මගේ සහෝදරිය සිටියේ විදේශගතව. ඉසුරු උසස් පෙළ විභාගයෙන් ඉතා හොඳින් සමත් වුණා. මේ දැන් මා ළඟට ඇවිත් කන්නලව් කරන්නේ වෙන මුකුත් නොව උසස් පෙළ ප්‍රතිඵල සඳහා ඉසුරු කොළුව තැබූ ඔට්ටුවට අනුව සහෝදරිය විසින් අල්ලසක් විදිහට කොල්ලට අරන් දෙනවා කියපු දඩුමොනරි ගැන විය යුතුයි. හරි දැන් ඉතින් ඔබට බයිසිකල් පදින්න පුළුවන්ද කියහන්කෝ ඔක්කොටම කලින්. ඔව් මාමේ ඇයි මං ට්‍රයල් දුන්නේ ගිය සතියේ. අද ලර්නර්ස් එකට යන්නත් ඕනි. ඒ ටික හරි. අම්මා මොකද්ද කිව්වේ? අම්මා කිව්වා ගාන බලලා මාමත් එක්ක කතා කරගෙන කියන්න කියලා. මේ සතියේ සල්ලි දාන්නම් කියලා. කොල්ලා හොරෙන් සමහර වෙලාවට ඉල්ලගෙනත් මගේ බයිසිකලේ පදිද්දී වට්ටගෙන ආවත් කිසිම දෝස්මුරයක් එල්ල කරලා නැත්තේ හිතේ උපන් දරුකමට. කොල්ල මට දීපු පත්තරේ දැන්වීම හිමිහිට කියවන්න වුණා. අලුත්ම වණ්ඩියක් මාමේ. තව එකෙක් කොක්ක ගහන්න කලින් කතා කරන්නකෝ. පොඩි එකා මා අසලම ඉද කංකෙදිරි ගන්නට විය. හරි ඒත් ඇයි ඔච්චර අඩුවට පන්නපු එකක්වත්ද? එහෙම නැත්තං වෙන මගඩි වැඩක් දීපු එකක්වත්ද? ප්‍රශ්න වැලකට උත්තර හොයන ගමන් මම සිටියෙමි. කෝ ගෙනින් එහෙනම් ඔය ටෙලිෆෝන් එක වයර් එකත් එක්ක මැදගෙන මෙහාට. එහෙම කියූ සැනින් කොල්ලා උඩ පැනගෙන සාලේ තිබුණු ලෑන්ඩ් ෆෝන් එක උස්සගෙන ඇවිත් මගේ ඉස්සරහා තිබුණු ටීපෝව උඩින් තිබ්බා. දැන් කියපන්කෝ නම්බරේ. මාම ගහගන්න 0.8යි දුරකථනය සම්බන්ධ වීම ආරම්භ වූ නමුත් ඉන් මතු වූයේ කාර්යබහුලයයි පවසන නාදයකි. එන්ගේජ් බං ඒ මගුල. රීඩයල් ඔබපන් ඕක. හරි දැන් රින්ග්ස් යනවා බලන්නකෝ. විනාඩි 5ක 6ක කල්ප කාලයක් වගේ නොවිසිල්ලෙන් බලාගෙන හිටපු අපේ කොල්ලා දුරකථනය සම්බන්ධ වන හඬ ඇසෙනවා සමගම සතුටෙන් ඉපිලී යනු පෙනුණා. දුරකථනයේ එහා අන්තයෙන් මතු වූයේ බිදුණු ස්වරයක් සහිත තරමක් වයෝවෘද්ධයයි සිටිය හැකි පුජ්‍යලයකුගේ ස්වරයක්. හෙලෝ මහත්තයා මං කතා කරන්නේ බදුල්ලෙන්. පත්තරේ ඇඩ් එකක්. ඔව් මහත්තයා මෙහෙ තමයි. බලන්න එනවද? අපි සතිය දවස් 7ෙම ගෙදර ඉන්නවා. කවුරු හරි ඉන්නවද? ඔව් අනිවාර්යෙන්ම බයිසිකලේ බලන්න එපයි. කොහෙද තියෙන්නේ මහත්තයා? බයිසිකලේ තියෙන්නේ කොත්මලේ ඉස්කෝලේ ඉස්සරහ ගෙදර මහත්තයා. ටිකක් දුරයි නේද? වාහනේ තත්ත්වය හොඳයි නේද? ඇයි දෙන්නේ? මහත්තයා එන්න පුළුවන් නම් වාහනේ බලලා ගන්න. හොඳම තත්ත්වය තියෙනවා. ලියකියවිලි ඔක්කොමත් තියෙනවා. අපි මෙහෙන් යන්න ඉන්නේ. ඒකයි දෙන්නේ. එන්න කලින් කෝල් එකක් දෙන්න. බයිසිකලේ තියෙනව නම් තියෙනවා කියන්නත් පුළුවන් එතකොට. හෙට උදේටත් කට්ටියක් එනවා කිව්වා. මෙතනට ඇවිල්ලා ආය අඩු කරන ඒවා නම් බෑ මහත්තයා. හරි අපි හෙට උදේ 7 වෙනකොට එනවා. කමක් නෑනේ. බයිසිකලේ අපිට හරිනම් අපි අරන් එනවා. ඕනි වෙලාවක එන්න මහත්තයා. පාන්දර 2ට හරි කමක් නෑ. අපි මෙහෙ ඉන්නවා. යන්න එන්න ඕනි පාරවල් ටිකත් අහගෙන තවත් විස්තර ටිකකුත් කතා කරගෙනම අදාළ සංවාදය අහවර කරගත්තා. මිනිස්සයා බයිසිකලේ ගැන බොහොම විශ්වාසයෙන් කතා කරපු නිසා මමත් ඒ වෙලාවෙම තීරණය කළා කොල්ලවත් දාගෙන පාන්දරම කොත්මලේ යන්න. කොල්ලෝ එහෙනම් යමන් හෙට උදේට. මගේ කබඩ් එකේ ඇති බැංකු පොතයි ජැකට් අරෝමේව ටික ඔක්කොම ලෑස්ති කරපන්. ඔය කියන විදිහට පාන්දර 2ටවත් යන්න වෙයි.
ආච්චිටත් කියපන් විස්තරේ. හෙට පාන්දරම අපි කොත්මලේට පිටත් වන්නට සියල්ල ලකලැහැස්ති කළා. ඉසුරු කොල්ලුවත් මගේ ළඟම දැවටෙන්නට විය. කොල්ලෝ අපි හෙට පාන්දරම එතනට ගිහිල්ලා ඉස්සෙල්ලා බයිසිකලේ බලලා තමයි ඔක්කොම කතා කරන්නේ හරිද? ඔයිට ඉස්සෙල්ලත් ඔබ මාව එක්කන් ගියානේ. ලදරන් 2-3ක් බලන්න. මතකනේ? ඒ වගේ මේකත් මම එපා කිව්වොත් කන් කෙදිරි බෑ. ඒ වෙලාවෙම ආවා. හරි? හරි මාමේ මන් දන්නවා. මං යනවා එහෙනම් නිදාගන්න. එලාම් එකක් තිබ්බ ඔන්න. පාන්දර එලාමය ක්‍රියාත්මක විය. කොල්ල නම් මටත් කලින් අවදි වී ලකලැහැස්ති වෙන්නට විය. දෙදෙනාම සුබ මොහොතින් ගමන පිටත් වන්නට විය. නුවරඑළිය මාර්ගය හරහා උදේ 6:30 පමණ වන විට කොත්මලේට පැමිණි අපි අදාළ ස්ථානය ගැන දෙතුන් දෙනෙක්ගෙන් අසාගෙන හෙමින් ඉදිරියට ඇදෙන්න විය. ලොකු උන්නහේ කොටබුලේ පොඩි ඉස්කෝලේට යන්නේ කොහෙන්ද? හරි සර් මෙහෙන් තමයි. තව ටිකයි. ඉස්කෝලේ ඉස්සරහා ඉන්නවද රොජර් කියලා මහත්තයෙක්? දන්නවද? හරි සර් ඉන්නවා. පොඩි තේ කඩයක් අහුවෙනවා. එතනින් පහලට බහින්න සර්. හා ලොකු උන්නහේ අපි ගිහින් එන්නම්කෝ. කැඩුණු කුඩා පාරක් ඔස්සේ දෙදෙනාම තවත් මීටර් 300ක් පමණ ඉදිරියට පැමිණෙන විට පාරට මුහුණලා දුම් දමමින් තිබූ පුංචි තේ කඩයක් හමු විය. ගමනක කෙළවර ළඟම බව දැනෙද්දී පදවගෙන ආ බයිසිකලය නවත්වා දෙදෙනාම ඉන්බැස තේ කෝප්පයක රස බැලීමට සිත් පහදා ගත්තේය. මුදලාලි දාන්න කොහොඳ ටී දෙකක්. මෙහෙම කියාගෙනම දෙන්නත් එක්කම අතපය හකුලවාගෙන කෙළවරේ ලෑලි බංකුවට බර දුන්නේය. අපි පිටගංකාරයෝය. එසේ කියන්නා වගේ එතන හිටපු ගමේ අයගේ බැල්ම බොහොම ආගන්තුක එකක් විය. මෙන්න මහත්තයා. සීතලින් ගල් ගැහි තිබුණු අතැඟිලි කෙමෙන් තේ කෝප්පේ උණුසුමින් ලිහිල්වන්නට විය. මුදලාලි අර රොජර් මහත්තයා. මෙතනින් පහලට ගියාම තියෙන පළවෙනි ගෙදර මහත්තයා. මහත්තයලා කොහෙද? අපි බදුල්ලේ ඉඳන් ආවේ පොඩි වැඩකට. කෙනෙකු යමක් සංගවාගෙන යමක් අසයි නම් ඒ බව තේරුම් ගැනීමට එතරම් අසීරු නොවේ. ඒ බව පසක් කරමින් ව්‍යංගාර්ථ ස්වරයකින් හඬ නංවමින් සහ ව්‍යාකූල බැල්මක් දෙහිළු මුදලාලි බයිසිකලයටද මහත්තයා? ඔව් මුදලාලි. මුදලාලි දන්නවද ඒ බයිසිකලය ගැන? ඇයි බයිසිකලේ හොඳයි නේද? ඔව් මහත්තයා. නෑ මහත්තයා එහෙම විස්තරයක් දන්නේ නෑ. විකුණන්න තියෙනවා කියලා නම් දන්නවා. හොඳ ඇති. ගිහින් බලන්නකෝ. ඒ තරම් උනන්දුවකින් තොරව උත්තර දුන් ඔහු මුදල් ලබා ගන්නා අතරේ තවත් එක් කාරණයක් විමසනු ලැබීය. මහත්තයටද බයිසිකලේ? මට වගේ තමයි ඉතින්. නෑ අපේ කොල්ලට. මුදලාලි අපේ කොල්ල දෙස නිහඬව බලා හිඳ මුකුත්ම නොකියා කඩයට වැදුනේය. ඒ ඔහුගේ සාමාන්‍ය හැසිරීම වෙතයි සිතා එතනින් අප රොජර් මහතාගේ නිවසට පහයිස වීය. ඒ තාපසු හැරී බලන විට මුදලාලි තවත් කෙනෙකුත් අප දෙස බලා කිසියම් කසුකුසුවක වැදී සිටියේය. ඒ ළඟින්ම පහලට වැටිලා තිබුණු පුංචි පස්පාරේ දෙන්නත් එක්කම අඩි 10ක් 15ක් වගේ යනකොට මධ්‍යම පන්තියේ යයි කිව හැකි පුංචි තනි තට්ටුවේ ගෙදරක් වන්නට විය. අවුරුදු 50ක වගේ පිනුමක් ඇති ඔළුවේ සිට සීතලට රෙද්දක් පොරවාගත් කෙනෙක් ඒ නිවසේ මිදුලේ ඇති වතසුද්ද ගහකින් මල් කඩමින් සිටියේය. මහත්තයා මේ අර රොජර් මහත්තයාගේ ගෙදරද? ඔයාලා කොහේ ඉඳලාද? අපි බදුල්ලේ ඉඳලා ආවේ. ඔබතුමාද රොජර් කියන්නේ එතකොට? ඔව් එන්න ඇතුළට. කීයටද එහෙන් ආවේ? අපි පිටත් උනේ පාන්දර 2ට විතර. හොයාගන්නේ තරම් අමාරුවක් නම් උනේ නෑ. ඒත් හෙම්හිට තමයි ආවේ. අන්න හරි. හරියටම හරි. හෙමින් යන්න එන්න ඕනි. හෙමින් තමයි යන්න ඕනි. බොහොම හෙමින්. හෙමින්. බොහොම අමුතු හැසිරීමක් නේ. මේ මිනිස්සයා ඔහොම කියාගෙනම අපේ කොල්ල දිහාත් උඩ ඉදලම පහලට බලලා
මද වෙලාවක් බිම් බලාගෙන කල්පනා කර හෙමින් ගෙදරට ගොඩවන්නට විය. කොල්ලත් මාත් ඔහු පසුපසම හෙමින් සීරුවේ ගෙදර දොරටුව අසලට විත් නවතින්නට විය. එන්න ඇතුළට වාඩි වෙන්න. තේ එකක් එහෙම බීලා බයිසිකලේ බලමු. අනේ මහත්තයා, දැන් අපි උඩ කඩෙන් තේ එකක් බීලා ආවේ. කරදර වෙන්න එපා. ඒකත් එහෙමද? කමක් නෑ එහෙනම්. ඉන්නකෝ මං යතුරුයි අනිත් ලියකිවිලි අරන් එන්න. මල් වට්ටියත් රැගෙනම ඔහු සාලය වෙතින් ඉවත් වී ගියේය. ඉසුරු කොළුවා වේගයෙන් කකුල් සොලවමින් සිටියේ බයිසිකලය දකිනතෙක් ඉවසිල්ලක් නෑ කියන්නක් මෙනි. මං කොළුවත් එක්ක කතාවක මුල පුරන ගමන්ම ඔවුන්ගේ නිවසේ සාලයේ සිරි නරඹමින් සිටියේය. සාමාන්‍ය මධ්‍යම පාන්තියක ගෙදරක ඇති සෑම ලක්ෂණයක්ම එහි ඇත. අප ඉද සිටි තැනට බිත්තියේ ඉහළින් තරමක කාලයක් සිට පාවිච්චි නොකළ යැයි සිටිය හැකි එක් කතක් පමණක් පැහැදිලිව ඉරිතැලි කළු පැහැති ජැකට්ටුවක් එල්ලී තිබුණි. අනිකුත් බඩු බාහිර පිළිවෙලකට තබා ඇති විටක ඒ දූවිලි මකුළු දැල් ඇති ඒ ජැකට්ටුව පමණක් එසේ තබා තිබීම ගැන මට පුදුම සහගත හැඟීමක් ඇති කළේය. මෙන්න මහත්තයා බයිසිකලේ පොතයි ඉතුරු ලියකියවිලි ටිකයි. ඔක්කොම මේ මල්ලේ තියෙනවා. ඉස්සෙල්ලා මේව බලලම බයිසිකලේ බලමු. ඔහු පොලිතින් බෑගයක් මා දෙසට දිගු කරමින් අපි අසලින්ම සිටගත් අතර ඔහුගේ බිරිඳයයි කිව හැකි මැදි වයසේ කාන්තාවක්ද අප හා මද සිනහවක් පා ඒ අසලම විත් රැඳී සිටියාය. ඇයගේ විඩාබර ඇස් වටා කළු පැහැ ගැන්වී තිබුණු දැකගත හැකි විය. නින්ද නොයන කෙනෙක් මෙන් බැලූ බැල්මට පෙනෙන්න විය. ඇයද හඬ අවදි කළේය. මහත්තයගේ පුතාද මේ? නෑ, මේ මගේ අක්කගේ පුතා. මෙයාට තමයි ඉතින් මේ බයිසිකලේ අරන් දෙන්න යන්නේ. එහෙමද? මෙසේ ඇසූ ඇය රොජර් මහතාගේ මුහුණ දෙස එකවර බලා වික්ෂිප්තමෙන් එතනින් ඉවත් වී ගියේය. මේක අපේ පුතාගේ බයිසිකලේ. දැන් මිනිහා රට ඉන්නේ. ඉතින් එයා නැති එකට අපේ නෝනගේ හිත හරි නෑ. දන්නේ නැද්ද ඉතින්? මට දැන් තේරුණා. ලියකිවිලි ප්‍රශ්නයක් නෑ. ඔක්කොම තියෙනවා මෙතන. එහෙනම් රොජර් මහත්තයා අපි යමුද වාහනේ බලන්න? එළියේ ගෑරේජ් එකේ තියෙන්නේ. යමු. බිත්තියේ එල්ලා තිබුණු යතුරු කැරැල්ලගත් ඔහුගේ පිටුපසින් මාත් කොළුවත් ගොස් එලිමහනේ තිබුණු අලුත් ටකරන් මඩුවක ඉදිරිපස සිටගත්තේ එහි ඉබි යතුරු අරිනතෙක්ය. ටකරන් වලින් වටකොට සාදා තිබුණු මඩුව එතරම් පැරණි එකක් නම් නොවේ. ඉබි යතුරු හැර එහි දොර පියන ඇර දැමූ පසු රෙද්දකින් වසා දැමූ මෝටර් බයිසිකලය එහි දිස්වන්නට විය. මේ තියෙන්නේ බයිසිකලේ මහත්තයා. රොජර් මහතා වසා තිබූ රෙද්ද ඉවත් කරන ගමන් පවසන්න විය. රෙද්ද පසකින් තැබූ ඔහු මඩුව තුල යමක් සොයා අතට ගත්තේය. ඒ ඇන තද කරන නියනකි. මේක දුවන්නෙම නෑනේ ඉතින්. එක තැන තියලම බැටරි බහිනවා. ඒක නිසා මේ බැටරිය ගලවලයි තියෙන්නේ. ඉන්නකෝ මම මේක තද කරනකම් අපි ස්ටාර්ට් කරලා බලමු. ටර්මිල් කොකුවෙන් ගලවා දමා තිබූ බැටරිය ඔහු නැවත ඊට අමුණා පසෙක තිබූ පෙට්‍රල් බෝතලයක්ද ගෙන ටැංකිය තුලට හලා එය වසා දමන ලද්දේය. බයිසිකලය ඉතා හොඳ තත්ත්වයේ පසුවිය. ඉදිරිපස ලාම්පු කොටස් වලත් මුහුණ ප්‍රදේශයේ එකදු සීරීම් ලකුණක්වත් නොමැත. ඒවා බැලූ බැල්මට නැවුම් තත්ත්වයේ ඒවාය. පවසා තිබූ පරිදිම සීමිත කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය කර තිබුණේය. බයිසිකලයක් මිලදී ගැනීමේදී සොයා බැලිය යුතු ගුණාංගවලට යටත්ව ඇත්තෙන්ම මේ බයිසිකලය මිලදී ගැනීම වාසිදායකය. බයිසිකලය දෙතුන් වරක් උත්සාහ ගැන්වීමෙන් පසු එය පණ ගැන්වුණි. තවද කොළුවාට එහි රැඳී සිටින මෙන් දන්වා බයිසිකලය පදවා ධාවන පරීක්ෂාවක්ද සිදු කළේය. කීමට කිසිදු වරදක් නොමැත. එය මාගේ තක්සේරුව අනුව මිලදී ගත යුතුම එකකි. හරි රොජර් මහත්තයා, අපි වැඩේ කරමු එහෙනම්. අපි බැංකුවට ගිහිල්ලා සල්ලිත් අරගෙන එන්නම්. බැංකුව ඇරපු ගමන් අපි වැඩේ කරගෙන එනවා. ඉසුරු කොළුවා සතුටින් ඉපිලී ගිය අතර අදාළ ගනුදෙනුව සඳහා අප දෙදෙනා බැංකුවට ගොස් මුදල් රැගෙන නැවත පැමිණියේය. රොජර් මහත්තයා, ඔයා ලාවද?
එන්න ඇතුළට වාඩි වෙන්න. අදාළ ලියකියවිලි සියල්ල නැවත පරීක්ෂා කරමා ඔහු අතට මුදල් පාර්සලය ලබා දෙන ලදී. හෙතෙම අප ඉදිරියේම මුදල් ගණන් කර බලා බයිසිකලයේ යතුර අප වෙත ලබා දීමට කටයුතු කරන ලදී. එහෙනම් මෙන්න යතුර. වාහනේ හොඳින් බලා ගන්න. සුබ ගමන්. පරිස්සමෙන් යන්න. මා රොජර් මහතාටත් ඔහුගේ බිරිඳටත් සමුදී බයිසිකලයට නැගගත් අතර ඉසුරු කොළුවාට මා විසින් ලබා දුන් උපදෙස් මාලාවකින් පසුව අලුත් බයිසිකලය ඔහුට පදවාගෙන යාමට ඉඩ සලසා දුනි. ඉසුරු කොළුවා බොහොම පිනායන සිතින් යුතුව ඉදිරියෙන් හෙමින් පැද යන්නට වූ අතර මා ඔහුට පසුපසින් පේනමානේ ගමන් කළේය. ඉන්ධන පිරහුම් හලෙන් ඉන්ධන පුරවාගත් පසු අප නැවතත් සුපුරුදු ගමනේ යෙදෙන්නට විය. ඇයි බං ඔය සිග්නල් එක දකුණට දාලා වමට හරවන්නේ? කෝ වම දකුණ දන්නේ නැද්ද තාම? යකෝ පිටිපස්සෙන් එන එකේ කුබව යට කරන් යයි. මං දැම්මනේ මාමේ. මං හරියට දැම්මා. හොඳටම ෂුවර්. ඔහොම නවත්තපන්. මා අලුත් බයිසිකලයේ සංඥා පරීක්ෂා කරන්නට විය. ඒවා નિયમિત පරිදි හොඳින් ක්‍රියා කරයි. බොරු කියන්න එපා බං. මේ හරියට වැඩ කරන්නේ. හරි කමක් නෑ. දැන් නැගපන්. හරියට පැදපන්. නැත්තම් දන්නවනේ. ඉසුරුගේ මුහුණ ව්‍යාකූල භාවයකින් පිරී ගොස් තිබුණු අතර නොකල වරදකට මොකට බනිනවාදැයි අසන්නක් මෙන් මදෙස බලාගෙනම ඔහු යතුරු පැදියට නැගගත්තාය. නැවතත් ගමන ආරම්භ කෙරුණි. වංගුවලින් හැරී ගමන් කිරීමේදී නිවැරදිව සංඥා පහන් දල්වන ලදී. නමුත් වතාවකුත් කිහිප වතාවකුත් වැරදි සංඥා ඉසුරුගේ යතුරු පැදියෙන් ක්‍රියාත්මක විය. එහි නැවතත් ඒ ගැන පරීක්ෂා කර බැලූ අතර පෙර පරිදිම තමා නිවැරදි දේ කළ බවට ඉසුරු කොළුවා දිවුරා පොරොන්දු විය. එසේනම් මෙහි යම් කාර්මික දෝෂයක් ඇතැයි අප නිගමනයකට පැමිණියේය. මා කොළුවාට කිසිම සංඥාවක් ලබා නොදෙන ලෙසටත් අවශ්‍ය වූහොත් අතින් සංඥා ලබා දෙන ලෙසත් උපදෙස් දුන්නේය. කෙසේ හෝ එම ක්‍රියාවලිය විටින් විට ගමනාන්තය තෙක් සිදු විය. ඇතැම් වෙලාවල් වලදී ප්‍රධාන ලාම්පුව පවා දැල්වී තිබුණි. මෙය සුළු කාර්මික දෝෂයක් නිසා විය හැකි අතර අප දෙදෙනා කෙසේ හෝ හෙමින් සවස 3 පමණ වන විට නිවස වෙත සේන්දු වන්නට විය. Tamanගේ ගමන් මහන්සිය හෝ නොතකා බයිසිකලයේ හැඩ බලන අතරතුරේ හෝස් බටෙත් අඩුම කුඩුමක් එකතු කරගෙන බයිසිකලේ කඩිමුඩියේ සෝදන්නට විය. ඇඟපත සේදීමෙන් අනතුරුව දැනුණු දැඩි ගමන් මහන්සිය නිසා මා විසින් පිළියෙල කර තිබූ බත්පතද හිස් කර ඇඳට වැටුනේ කෙටිනින්දක් සඳහාය. එපා කොල්ලෝ දාන්න එපා. දෙයියනේ අපේ කොල්ලා. දකුණට සංඥා දමා ඉසුරුගේ යතුරු පැදිය එක්වරම වමට හැරවිය. පසුපසින් පැමිණි ටිපර් රථය යතුරු පැදියේ ගැටීමෙන් ඉදිරියට විසිවී ගියේ ඉසුරුගේ දකුණු අත වෙන් කරගෙන ඔලු කට්ට කුඩු පට්ටම් කරගෙන ගොස් තිබුණේය. මා දුවගෙන ගොස් ඉසුරුව දෑතින් ඔසවා ගත්තේය. අපේ රත්තරන් කොල්ලෝ, ඔබ මේ මොකද්ද කරගත්තේ? කතා කරපන්. මා මගේ දැස දෙස බලයි. මා ඔසවාගත් ඉසුරු කොළුවා නැත. ඔහු වැදි ජැකට්ටුව පමණක් මාගේ දෑත මත විය. දෙයියනේ, මේ අර රොජර් මහත්තයලගේ ගෙදර තිබුණු ජැකට් එකනේ. වටපිටාවේ ඇති සියලු දේ රත් පැහැයක් ගෙන ගිනි ගන්නට විය. එක්වරම මා තිගැස්සී අවදි වුනිමි. තොලකට වේලී දහඩියේ නෑවී ගොස් සිටියේය. සැබවින්ම එය සිහිනයකි. ඔව්, එය සිහිනයකි. නමුත් ආයාසයෙන් දැස් ඉවර කළ මා විලම්බීත වී ගියේ සිහිනේ තිබූ ආකාරයටම අවට විහිදී ඇති රතු ආලෝකය නිසාය. විටක ඒ ආලෝක ධාරාව වෙවුලන ස්වභාවයක් ගනී. ඒ ආලෝකය පැමිණෙන්නේ මගේ කාමරයට ඉදිරියෙන් නැති කොළුවාගේ කාමරයෙන්ය. බිත්තියේ ඔරලෝසුව රාත්‍රී 12:30 ලෙස සටහන් වී තිබුණේය. මා සෙමින් ඇදෙන් බැස ආලෝකය පැමිණෙන ඉසුරුගේ කාමරය දෙසට යන්නට විය. කාමරයේ දොර රෙද්ද ඉවත් කර බැලූ විට පසක් වූයේ කොළුවා අලුත් බයිසිකලය කාමරයට රැගෙන විත් ඇති බවයි. එහි පසුපස රතු පැහැති ලාම්පුව දැල්වීමෙන් ආලෝකය නිකුත් වේ. මා කොළුවාගේ කාමරයේ විදුලි බල්බය දල්වාලු අතර කොල්ලා යමර නින්දක පසුවිය. මෙවන් ආකාරයෙන් බයිසිකලේ පසුපස ලාම්පු දැල්වෙන්නේ බොහෝ විට තිරිංග තද කරන විටයි.
මා යතුරු පැදියේ ප්‍රධාන ස්විචය පරීක්ෂා කළ අතර එය විසන්ධි කර යතුර මේසය මත තැබුවේය. තිරිංග පරීක්ෂා කළත් එය නොකඩවා දැල්වේ. යතුරු පැදියේ කුමන හෝ විදුලි දෝෂයක් ඇතැයි මා යළිත් නිගමනය කරන්නට වූ අතර නියනක්ගෙන බැටරිය විසන්ධි කර දමන ලදී. නැවතත් මා නිදියහන වෙත ඇදෙන්නට විය. පසුදා උදෑසන අවදි වී ඉසුරු කොළුවාට ලබා දුන් උපදෙස් පරිදි දක්ෂ මෝටර් බයිසිකල් කාර්මිකයෙකු වන මැල්කම් අයියලාගේ බයිසිකල් වැඩපොළ වෙත බයිසිකලය යොමු කරන ලදී. පසුව මැල්කම් අයියා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් මා බයිසිකලයේ විදුලි පද්ධතියේ තිබුණු දෝෂ සියල්ල ඔහුට සැලකල සිටියේය. නමුත් බයිසිකලයේ සියලු ගුණාංග පරීක්ෂා කළ මැල්කම් අයියා මාහට පවසා සිටියේ එහි කිසිම විදුලි දෝෂයක් නොමැති බවත් සියල්ල ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවත්වය. නමුත් මා ඔහුට පුන පුනා ඇවටිලි කර පැවසුවේ එය දෝෂ සහිත බවයි. එහින් මැල්කම් අයියා සතු අලුත් විදුලි පද්ධතියකුත් අලුත්ම බැටරියකුත් ඔහුගේ හිතවත්කම් මත බයිසිකලයට යොදා දෙන ලැබුවේ ධාවනය යොදා පරීක්ෂා කර බලා තත්ත්වය දැනුම් දෙන ලෙස පවසමිනි. එදින සවස මා ඉසුරු කොළුවාට මැල්කම් අයියලාගේ ගරාජයට පැමිණිලි ලෙස දන්වා සිටියේය. සවස කාර්යාල වේලාවෙන් පසුව මා ගරාජය වෙත පැමිණි අතර මාගේ යතුරු පැදිය එදින නිවසේ තබා ආවේය. මා එහි එන විටත් කොළුවා පැමිණ බයිසිකලය වටා දැවටෙමින් සිටියේය. මා මැල්කම් අයියාට වතගොත පැවසීමෙන් අනතුරුව කොළුවාවත් නංවාගෙන නිවස වෙත යාමට පිටත් විය. කොල්ලෝ අද රැට පාන් හොඳේ? මෙසේ පවසමින් මා කොළුවාගේ බයිසිකලය පදවන්නට වූයේ ගමේ කඩෙන් පාන් ගෙඩියක්ද රැගෙන යා යුතු බව කොළුවාට ඒත්තු ගන්වමිනි. නගරය පසු කරගෙනම අපි නිවස බලා යන මාවතට පිවිසුනේය. ටික දුරක් පැමිණීමෙන් පසු ගමේ කඩේ අඩි කිහිපයක් පසුකොට නවතා කොළුවාව කඩේට ගොස් පාන් ගෙඩියක් රැගෙන එන ලෙස කියා සිටියේය. වෙලාව සවස 6ට පමණ ඇත. අවට පරිසරය අඬ අඳුරේ ගිලිමින් තිබේ. කාර්ය බහුල වෙළඳසැල තුල සෙනග ගැවසෙන වෙලාවක් බැවින් කොළුවාට පාන් ගෙඩිය රැගෙන පැමිණීමට මද වෙලාවක් ගතවනු ඇත. අද දිනයේ කාර්යාලයේ සිදු වූ සිදුවීම් කිහිපයක් ආවර්ජනය කරමින් මා නිහඬව රැඳී සිටින අතරේ උරහිසට බරදී කිසිවක් නොකියා ඉසුරු කොළුවා බයිසිකලයට නැග ගන්නට විය. මා සුපුරුදු කල්පනාවට වැටෙමින් පුරුද්දට මෙන් සුළු වෙලාවක් ගතවත්ම නිවස වෙත ධාවනය කර නිමවිය. නිවසේ මිදුලේ බයිසිකලය නවතාගෙන පාද දෙක හරිබරි ගස්වාගෙන සැරසුනේ කොළුවා මගේ උරහිස අල්ලා දැන් බිමට බසිනු ඇතැයි සිතාය. මද වෙලාවක් එසේ සිටියත් කොළුවා බයිසිකලෙන් බැසගත්තේ නැත. බැහැපන් බං. මා පිටුපස හැරෙන ගමන් ගෝරනාඩු කරන්න විය. හත්තිලව්වේ දෙලව රත් වුණේ එවිටයි. කොමේ සීට් එකේ හිටපු කොල්ලා යකෝ මූ වැටුණවද්ද? ෂණිකව බයිසිකලේ හරවාගත් මා නැවත කඩමණ්ඩිය දෙසට යතුරු පැදිය ධාවනය කරන්නට විය. නිවසේ සිට මීටර් 200ක් පමණ ආපස්සට එන විට කොළුවා පාන් ගෙඩියක් දමාගත් බෑගයද රැගෙන පයින් ඇදෙන්නට විය. මොකද බං උනේ වැටුණද? එහෙම නැත්නම් බයිසිකලෙන් පැන්නද? ඉතින් මං කඩෙන් එළියට එනකොට ඔයා ගිහිල්ලානේ. ඵලයන් යන්න බොරු ගහන්නේ නැතුව. තෝ වැටුණා නේද? අම්මා පල්ලා මාමේ මං නැග්ගේ නෑ බයිසිකලේට. මං කඩෙන් එළියට එනකොට ඔයා ගිහිල්ලා. මා ඒ මොහොතේ වෙනත් කල්පනාවක සිටියත් යතුරු පැදියේ පසුපස හිඳගෙන කොළුවා මා සමග පැමිණි බව මට ඒකාන්තයෙන්ම විශ්වාසයි. දැන් මාහට මේක මහා ගැටලුවකි. මෙසේ වීමට හැකිද? මා පසුපසින් යතුරු පැදියේ නැගී යාවේ එසේනම් කවුරුන්ද? හරි එහෙනම් නැගපන්කෝ යම. පසුදා උදෑසන කොළුවා බයිසිකලේ නැගී රස්තියාදුවේ ගිය අතර සවස මාහට පැවසුවේ විදුලි පද්ධතියේ සුපුරුදු දෝෂයම මතුවී ආ බවයි. එය කිසිසේත්ම වීමට නොහැකි සිදුවීමකි. මැල්කම් අයියා එයට සවි කළේ අලුත්ම විදුලි පද්ධතියකි. නමුත් එය එසේ වන්නේය. විදුලි පද්ධතියේ කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි රෝගයට එකම විසඳුම උනේ බැටරිය විසන්ධි කර දැමීම පමණයි. එදිනම හවස මා වැඩ නිම කර කොළුවා එනතුරු මග බලා සිටියේ
පෙරදා මා දුටු භයානක සිහිනයද සිහි කැඳවිමිනි. ඇඳිරි වැටී තිබුණු දෙවට දිගේ කොළුවත් කොළුවාගේ යාළුවෙක් යයි සිටිය හැකි කෙනෙකුත් බයිසිකලේ නැගී ඈත සිටම එනු දැක මා සැනසුම් සුසුමක් හෙලන්නට විය. කොළුවා ගෙදරට පැමිණෙන තෙක් මා නාන කාමරයට ගොඩ වී ටික වේලාවකින් පිටතට පැමිණෙන කොළුවා අමතන්න විය. කොල්ලෝ මොකදද රෑ වෙනකන් කරේ? මාමේ මැල්කම් මාමා සම්පූර්ණයෙන් ගලවලා ආයෙ චෙක් කළා. මුකුත් හොයාගන්න බැරි වුණා රුවන් මාමේ. අපි දැන් මොකද්ද බං මේකට කරන්නේ? මටත් හිතාගන්න බෑ. මේක ලෙඩක්ද මන්ද බං? ඔව් මාමේ මාත් දන්න දෙතුන් දෙනෙක්ගෙන් අහලා බැලුවා. එයාලත් කියනවා එහෙම වෙන්න විදියක් නෑ කියලා. කො උඹත් එක්ක ආව යාළුවා ගියාද? ඒ කවුද මාමේ? ඇයි බං දැන් උඹත් එක්ක ආවේ බයිසිකලේ නැගලා? මාමට මේ දවස්වල මොකක් හරි අවුලක් තියෙනවා. එකපාරක් මාව දාලා ආවා. අද කවුද ආවේ අහනවා. කවුරුත් ආවේ නෑ මාමේ. මා කොළුවාට කිසිවක් නොකියාම කාමරයට ගොස් ඇද මත ඇලවී කල්පනා කරන්නට විය. සැබවින්ම කොළුවත් සමග බයිසිකලේ පිටුපස ඉඳගෙන කවුරුන් හෝ පැමිණෙනවා මා දුර තියාම හොඳින් දුටුවේය. මගේ යස් මට විශ්වාසයි. කොළුවාට මාත් සමග විහිළුවක් කිරීමට හෝ බොරුවක් කීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. මේ බයිසිකලේ සෙල්ලම ක්‍රමක්‍රමයෙන් මගේ හිතට වදයක් වන්නට පටන්ගෙන ඇත. මේ සිදුවන්නේ කුමක්ද? මා නොදන්නා හෝ මට නොතේරෙන දෙයක් වත්ද? ගුප්ත විද්‍යාව ගැන මගේ තරම් තැකීමක් හෝ විශ්වාසයක් නොමැත. එහෙත් මගේ කන්තෝරු මිතුරෙකු සහ ජ්‍යොතිෂ්‍යවේදියෙකු වන ආනන්ද මල්ලිට මේ සිදුවීම් පෙළ ගැන පසුදා පැවසීමට මා තීරණය කළේය. මේ කතාවේ දෙවැනි කොටසින් අපි ආයෙමත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.